समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पथव्या एक राज्येन सग्गस्स गमनेन वा सब्बलोकाधिपत्येन सोतापत्ति फलं वरन्ति. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් බණ අහන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි හැම දෙනා කෙරෙහිම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ උතුම් ධර්ම දානමය කුසලය අද සිදු කරන්නේ අසේල පෙරේරා මහත්මයා, ප්‍රදීපා සපුතන්ත්‍රි මහත්මිය, පමින්දු පෙරේරා සහ මන්දිනු පෙරේරා දරුවන් කියන පවුලේ හැම දෙනා විසින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා මැයි මාසේ 19 වෙනි දිනට අද දිනට විවාහ සංවත්සරය යෙදී තිබෙන අසේල මහත්මයාගේ සහ ප්‍රදීපා මහත්මියගේ ඉදිරි දිවි ගමන සාර්ථක කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මෙම පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. පමින්දු සහ මන්දිනු දරුවන්ට ඒ දරුවන්ගේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ඒ දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන සුසිලා විමලසිරි මෑණියන්ට, සමරපාල සපුතන්ත්‍රි රූපා සිරිවර්ධන දෙමාපියන්ටත්, කුසුමලතා බාලචන්ද්‍ර මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අතුල වැලිපිටිය මහත්මයා ඇතුළු පවුලේ සැමටත්, ප්‍රසන්න සපුතන්ත්‍රි ඇතුළු පවුලේ සැමටත්, දුලීප් ලියනගේ ඇතුළු පවුලේ සැමටත්, සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ලෙස්ලි පෙරේරා පියාණන් ඇතුළු නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන ඇත්තන්ගේ සසර ගමන කෙලවරව අමා නිවනින් සැනසෙල් උදා කරගන්න මෙම පුණ්‍ය කර්මයේ ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දානමය පින්කමට සවන් දුන් පින්වත් ඔබ සෑම දෙනාටමත් සියලු සත්වයන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් ධර්ම අවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් අසේල පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද
ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන්ගේ ඉල්ලීමක් තිබෙනවා. වර්තමාන ගිහි ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් මේ භවයේදීම සෝවන් ඵලයේ සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද කියන මාතෘකාව ඔස්සේ දේශනාව සිද්ධ කරන ලෙසට. ඒ අනුව කාල වේලාවට අනුගත වෙමින් අපි මාතෘකාවට අදාළව කරුණු ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරනවා. ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින දෙයක් තමයි අද කාලේ ගිහියන්ට ගිහි වැඩත් එක්ක මාර්ගඵල ලබන්න බෑ කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඒ විතරක් නෙවෙයි සමහර පැවිද්දන් අතර පවා තිබෙනවා මතයක් දැන් මගඵලලාභීන් බිහි වෙන කාලේ ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පිනත් දහමක් කරගෙන ජීවිතයේ සුගතිගාමී කරගන්න කාලේ විතරයි. ආයෙත් ඉතින් බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන මාර්ගඵල අවබෝධය සිද්ධ කරගන්න කියලා මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකම් බලාගෙන ඉන්න පිරිසකුත් අපේ සමාජයේ ගිහි පැවිදි දෙපිරිස අතරේම සිටිනවා. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනාගේ විශ්වාසයක් තියෙනවානේ ලංකාවේ පහළ වෙච්ච අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගෙන් පස්සේ කවුරුවත් රහත් වෙලා නැහැ කියලා වැරදි මිත්‍යා මතයකටත් පැමිණිලා තිබෙනවා. ග්‍රන්ථවල සඳහන් වෙච්ච අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ විය හැකියි. හැබැයි පොත්පත්වල සඳහන් නොවුනාට මේ ලංකාවේ රහතන් වහන්සේලා පහළ නොවුනා කියලා කාටවත් තහවුරු කරලා කියන්න පුළුවන් කමක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තියෙන තමන් වහන්සේගේ ධර්මයේ ලෝකයේ තුල පවතින තුරාවට ලෝකයේ රහතුන්ගෙන් හිස්වන්නේ නැහැ කියලා. ඒ අනුව අදටත් මාර්ගඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා උත්සාහ කරන අයට. ඉතින් ඒ අදාළ උත්සාහය නිසි කලට, නිසි පමණට, නිසි වේලාවට සිද්ධ කළොත් ඒකාන්ත වශයෙන්ම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගෙන මාර්ගඵල අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ගැන සැක හිතලා මන්දෝත්සාහය ඇති කරගත යුතු වන්නේ නැහැ. පින්වතුනි, මේ ලෝකේ ජීවත් වෙන හැම දිනාටම පොදුවේ කියන වචනයක් තියෙනවා. ඒ වචනය තමයි සත්වයා කියලා කියන්නේ. ඇයි සත්වයා කියන්නේ? සත්වයා කියන්නේ ප්‍රධාන ගොඩවල් පහක් උපාදානය කරගත්ත ආසක්ත වුණ කෙනාට කියන නම. මොනවද මේ ගොඩවල් පහ? ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය. මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳව පුහුදුන් කෙනා කල්පනා කරන හඟින ක්‍රම තුනක් තියෙනවා. ඒ හැඟීමට කල්පනා කරන ස්වභාවයට කියනව නමක් මඤ්ඤණා කියලා. ත්‍රිවිධ මඤ්ඤණාවක් තියෙනවා. මොකද්ද මඤ්ඤණාව? මේ ගොඩවල් පහ මගේ කියලා හඟිනවා, කල්පනා කරනවා. ඒතං මම කියලා අපි ඒකට පාලියෙන් කියනවා. මේ ගොඩවල් පහ තුල තමයි මම ඉන්නේ කියලා හිතනවා, කල්පනා කරන හඟිනවා. ඒකට කියන්නේ ඒසෝ හමස්මි. මේ ගොඩවල් පහ මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා, කල්පනා කරනවා. ඒකට කියන්නේ ඒසෝ මේ අත්තා. ඔනොයි ත්‍රිවිධාකාරයෙන් කල්පනා කරන එකට කියනවා ත්‍රිවිධ මඤ්ඤණ. එතකොට ඒ තුනට අපි තව විදිහකින් කියනවා තණ්හා, මාන, දිට්ඨි කියලා. ඒතර රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගොඩවල් පහ තණ්හා, මාන, දිට්ඨි වශයෙන් කල්පනා කරලා
උපාදානය කරන කෙනා, අල්ලගන්න කෙනා, එහි ආසක්ත වෙන කෙනාට කියන පොදු නම තමයි සත්වයා කියලා කියන්නේ. එතකොට එහෙම මේ ගොඩවල් පහ අල්ලගන්නේම කෙලෙස් සහිත භාවය නිසා. නිකලෙස් උත්තමයෝ මේ විදිහට පංචස්කන්ධය අල්ලගන්න යන්නේ නැහැ. එතකොට කෙලෙස් සහිත හැම දෙනාටම පොදුවේ කියන නමක් සත්වයා කියන නම. ඉතින් මෙන්න මේ සත්වයා සසරට බැඳිලා ඉන්නේ. කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයෙන් යුක්ත වූ ලෝක 31කින් සමන්විත වූ සක්වලවල් රාශියකින් යුක්ත මේ විශ්වයේ පුරාම ජීවත් වෙන මේ සත්වයා සසරට බැඳිලා ඉන්නේ සිතුවිලි 10කින්. අන්නේ ඒ සසරට සත්වයා බැඳ තබන සිතුවිලි 10ට කියනවා නමක් දස සංයෝජන කියලා. මොනවද දස සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, රූපරාග, කාමරාග පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ 10. එතකොට මේ 10න් සත්වයා සසරට බැඳිලා ඉන්න තුරාවට සත්වයාට සසරින් නිදහස් වීමක් නැහැ. සසරට ආවේනික දුක් විඳගෙන යන්න සිද්ධ වෙනවා. එහෙනම් සත්වයේ කොහොමද සසරින් නිදහස් වෙන්න ඕන? මෙන්න මේ කියන සංයෝජන ධර්ම 10 දුරු කරන්න ඕන, නැති කරන්න ඕන. ඒ සංයෝජන ධර්ම 10 දුරු කරන්න, නැති කරන්න, සිඳලන්න මොකද්ද කරන්න ඕන? මාර්ගඵල අවබෝධයට පත්වෙන්න ඕන. ඒතර මාර්ගඵල අවබෝධ කර ගැනීමෙන් සිද්ධ වෙන සංයෝජන ධර්ම දුරු කර ගැනීමයි. මාර්ගඵල තියෙනවා 4ක්. මොනවද මාර්ගඵල 4? ඒවට අපි කියනවා සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ඒතර සෝවන් මාර්ගඵලයෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? අර සත්වයා සසරට බැඳලා තියන්න හේතු වෙන සංයෝජන ධර්ම 3ක් නැති කරගන්න පුළුවන්. මොනවද මේ සංයෝජන ධර්ම 3? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ දෘෂ්ටිය මුල් කරගත්ත, මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත්ත සිතිවිලි 3 නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා සෝවන් ඵලයට පත්වීම තුලින්. සකදාගාමී වෙනකොට මොකද වෙන්නේ? සකදාගාමී ඵලයට පත් වෙනකොට දැන් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනාට විතරයි සකදාගාමී වෙන්න පුළුවන්. එතකොට සෝවන් ඵලයට පත් වෙනකොට සංයෝජන ධර්ම 3ක් ඉවරයිනේ, නැති කරලානේ. ඒ 3ට අමතරව තව සංයෝජන ධර්ම 2ක බලය අඩු කරගන්නවා සකදාගාමී වෙන කෙනා. මොනවද මේ සංයෝජන 2? කාමරාගයයි පටිඝයයි. ඒතර කාමරාග පටිඝ කියන සංයෝජන දෙකේ ඝනකම, බලවත්කම තුනී කරගන්නවා සකදාගාමී ඵලයට පත්වීමෙන්. ඒතර අනාගාමී වෙන්න පුළුවන් සකදාගාමී ඵලයට පත් වෙච්ච කෙනෙකුට විතරයි. එතකොට සකදාගාමී කියන සංයෝජන ධර්ම 3ක් නැති කරලා 2ක් තුනී කරලා තියෙනවා. අනාගාමී ඵලයට පත්වීමේදී මොකද වෙන්නේ? අර තුනී කරපු සංයෝජන ධර්ම 2 නැතරම නැති කරලා දානවා. කාමරාගයයි පටිඝයයි නැති කරලා දානවා. ඒතර අනාගාමී ඵලයට පත් වෙන කෙනා සංයෝජන ධර්ම කීයක් ප්‍රහාණය කරලා තියෙනවද? 5යි. මොනවාද මේ 5? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග සහ පටිඝ. එතකොට 4වෙනි මාර්ගඵලය තමයි අරහත් මාර්ගඵලය. අරහත් මාර්ගඵලයෙන් තමයි ඉතිරි සංයෝජන ධර්ම 5ම නැති වෙන්නේ. මොනවද මේ ඉතිරි සංයෝජන ධර්ම 5? ඒවට අපි කියනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒතර ඒ පහත් නැති වුනහම අරහත් ඵලයට පත් වෙන කෙනා හිතින් ප්‍රහාණය කරන සංයෝජන ධර්ම සියල්ල කීයද? 10යි. ඒතර දස සංයෝජනයම අරහත් ඵලයේදී නැති වෙලා යනවා. එතකොට අරහත් ඵලයට පත් වෙච්ච කෙනා සසරට තියෙන බැමි සියල්ල සිඳලපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ බැමි සියල්ල සිඳලූ නිසා එයා නැවත භවයක පහළ වෙන්නට එන්නේ නැහැ.
ඉතින් අන්න ඒ තැනැත්තා තමයි සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් එතර වන්නේ. එතකොට ඒ සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් එතර වීම සඳහා මොකද කරන්න ඕන? සංයෝජන ධර්ම සියල්ල නැති කර ගන්න ඕන. එතකොට සංයෝජන ධර්ම හිතේ තියනකන් යම් මට්ටමක හෝ ඒ තැනැත්තාට අනිවාර්යයෙන්ම සසර දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට කවුරු හරි ළඟ පංචස්කන්ධය උපාදානය කරගෙන දස සංයෝජන වලින් සසරට බැඳිලා ඉන්නවා නම් එයාට නිතරම මේ සංසාරයට අයිති සියලු දුක් වලට මුහුණ දීගෙන ජීවත් වෙන්න වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලට විතරක් නෙවෙයි අපායගාමී දුක් වල නිරයගාමී දුක් වලට පත්වෙවි පවා දුක් විඳගෙන යන්න වෙනවා. ඒතර ඔබ අපි හැමදෙනාම මාර්ගඵල අවබෝධයකට පත් වෙලා නැත්තම් අපි කොච්චර ශ්‍රද්ධාව තිබුණත් කොච්චර සීලයෙන් යුක්ත වෙලා හිටියත් කොච්චර ප්‍රඥාව තිබ්බත් කෙලෙස් සහිතනම් ඒ කියන්නේ ප්‍රත්‍යඥයි නම් අපිට මැරිලා අපායේ යන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන් කමක් ස්ථිර වශයෙන් සහතික කරලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට තියෙනවා අනතුරක් බයක් මරණින් පස්සේ මොකක් වෙයිද කියන බය. මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ මේ විදිහටම පවත්වාගෙන යන්න හැකි වෙයිද? එහෙම නැත්නම් මේන් පල්ලෙහාට වැටිලා සතර අපායට ගිහිල්ලා දුක් විඳලා මහ විනාශයකටපත් වෙන්න වෙයිද කියන බය අනතුර අපි හැම දිනාටම තියෙනවා. ඉතින් ඒ අනතුරෙන් නිදහස් වෙන්න නම් ඒ බය නැති කරගන්න නම් අපි මොකක්ද කරන්න ඕන? ඒ අපායගාමී භය නැති කරගන්නට හැකියාව ලැබෙන අවම මට්ටමටවත් අපි පත් වෙන්න ඕන. ඒ අපායගාමී භය නිදහස් වීමේ ස්ථිර සහතිකයේ දෙන අවම මට්ටම තමයි සෝවන් ඵලයටපත් වෙන එක. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාට ස්ථිරව කියන්න පුළුවන් මම නම් මැරිලා අපාය යන්නේ නැහැ කියලා. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාගේ විශේෂතා හඳුන්වන තැන සඳහන් කරන්නේ චතුහපායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් නිදහස් වූ කෙනෙක් කියලා හඳුන්වනවා. ඒ සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාගේ ස්වභාවය. ඉතින් පින්වත්නි අන්න ඒ සතර අපායෙන් නිදහස් වෙනවා කියන එක මහ විශාල දෙයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ තුල හඳුන්වන්නේ. දැන් සෝවන් ඵලයට පත් නොවුන තාක්කල් අපි මේ යන සාංශාරික ගමනේදී අපට විඳින්න වෙන දුක් ප්‍රමාණය ගත්තොත් මේ මහ පොළොවේ පස් හා සමානයි කියලා මතක් කරනවා. සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ සියලු අර සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා සෝවන් ඵලයට පත් වුණානේ. එහෙම පත් වූ කෙනා සම්පූර්ණයෙන්ම සසර ගමන නැවැත්තුවේ නැහැනේ. මොකද තව සංයෝජන ධර්ම හිතේ තියෙන නිසා එයා සසරට බැඳිලා ඉන්නේ යම් මට්ටමකින්. සෝවන් වුණාම වෙන්නේ සංයෝජන ධර්ම 3යිනේ නැති වෙන්නේ. තව 7කින් සසරට බැඳිලා ඉන්නේ. එතකොට මේ සංයෝජන ධර්ම 3 නැති කිරීම තුල එයාට ලැබෙන මූලික ප්‍රතිලාභය මොකද? සතර අපායෙන්ම නිදහස් වුණා. එතකොට සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙකුට ඉතිරි භව ගමන යන්න යාමේදී එයාට මුහුණ දෙන්න වෙන දුක ගැන හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී මේ මසං ගෙඩියක් අතට අරගෙන, මසං ගෙඩිය කියලා අපි සාමාන්‍ය හිතමු නෙල්ලි ගෙඩියක ප්‍රමාණය කියලා. මසං ගෙඩියක ප්‍රමාණයේ පස් ගුලියක් අරගෙන අඹරලා පෙන්නලා කියනවා සෝවන් වෙච්ච එක්කෙනෙකුට ඒ සෝවන් ඵලයට පත් වූාට පස්සේ එතෙන් පටන් රහත් වෙනකන් විඳින්න තියෙන දුක් ප්‍රමාණය හරියට මේ මසං ගෙඩියේ ප්‍රමාණය හා සමානයි. එතකොට සෝවන් ඵලයට පත් නොවුන කෙනෙකුට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මහ පොළොවේ පස් හා සමානයි කියලා. එතකොට බලන්න මොන්න තරම් දුකක් නැති කරනවද සෝවන් ඵලයට පත්වීම තුළ. එහෙනම් අපි වෑයම් කරන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන සෝවන් ඵලයට පත්වීමට අවශ්‍ය පසුබිම සැකසීලා තියෙන මෙවන් අවස්ථාවක එයට අදාළ දර්ශනය
ඇති කරගෙන ඒට අදාළ මාර්ගයේ ගමන් කරලා ඒ සෝවන් ඵලය සාක්ෂාත් කරගෙන සසර දුක උපරිමෙන් අඩු කර ගැනීමටයි. ඉතින් ඒ සඳහා සුදුසුම කාලයක තමයි අපි ඉපදිලා ඉන්නේ. මේ සෝවන් වෙන්න හොඳම කාලේ. මොකද්ද සෝවන් වෙන්න හොඳම කාලේ කියන්නේ? සෝවන් වෙන්නට අවශ්‍ය කරන පසුබිම තියෙන කාලේ. පින්නතුනි සෝවන් වීම සඳහා කෙනෙකුට අවශ්‍ය වෙනවා ප්‍රධාන කාරණා 4ක උපකාරය. මොනවාද මේ ප්‍රධාන කාරණා 4? ඒවට අපි කියන සෝතාපට්ටි අංග කියලා. මොනවද සෝතාපට්ටි අංග? ඒවා තමයි කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම. ඒතර දැන් මේ කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන කාලයක්ද නැද්ද? කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන කාලය. මේ ලෝකේ පහළ වෙච්ච අසහාය කල්යාණ මිත්‍රය කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඉතින් දැන් නැහනේ. ඒ කල්යාණ මිත්‍රත්වය අපිට දැන් නැහනේ කියලා. බුදුරජාණන් වහන්සේ සජීවීව අපිට දකින්නට හැකියාව නොලැබුණත් බුදුරජාණන් වහන්සේ දකින්නට හැකි ක්‍රමය උන්වහන්සේ අපිට දායාද කරලා තමයි පිරිනුවන් පෑවේ. පින්නතුනි බුදුහාමුදුරුවෝම ශාස්ත්‍රූන් වහන්සේ හැටියට තබා ගත්තේ වෙන මොනවත් නෙවෙයි ධර්මය. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. ඒතකොට කවුරු හරි කෙනෙක් ධර්මය දකිනවා කියන්නේ බුදුන් දැකීමක් හා සමානයි. ධර්මය ඇසුරු කරනවා කියන්නේ බුදුන් ඇසුරු කිරීමක් හා සමානයි. ධර්මය ඇසුරු කරනවා කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය ඇසුරු කරන තියනවා කියන එකයි. දැන් ඔයත් දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ රූපයටම ආසාවෙන් මහාන වෙච්ච කෙනෙක් තමයි වක්කලි හාමුදුරුවෝ. වක්කලි හාමුදුරුවෝ මහාන වෙලා හැමතිස්සෙම වැඩේම බුදුහාමුදුරුවෝ කොහේ හරි එළියට බහැලා වැඩ ඉන්න වෙලාවක ඒ බුදුරුව දිහාම බලාගෙන ඉන්න ආසාවෙන්. ඉතින් මුල් කාලේ බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඉඩ දුන්න ආසාවනේ ඔන්නෝම බලාගෙන හිටපු ආවේ කියලා. හැබැයි ඉතින් මේක දිගටම නවත්තන්න නැති හින්දා දවසක් බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරන්ට කතා කරන මෙහිට එන්න වක්කලි. කිංතේ වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන. මොකද්ද වක්කලි මේ වැඩේ ඇති තේරුම? මොකද්ද මේ කුණු ශාරීරිය දැකීමෙන් ඇති ප්‍රයෝජනය? වක්කලි ඔහොම නෙවෙයි මාව දකින්නේ. යෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි කවුරු හරි කෙනෙක් මා දෙසූ දහම දකිනවා නම් අන්නේ දහම දකින්න කෙනාට තමයි බුදුන් දකින්න පුළුවන්කම, මාව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මගේ දහම දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කළා. ඊතර පින්නතුනි අද බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ඔබට අසන්නට ලැබෙනවා. ඒක කල්යාණ මිත්‍ර සම්ප්‍රදායක්. ඒතර දැන් මේ ප්‍රඥා නාලිකාව වෙනත් බෞද්ධ නාලිකාවන් තිබෙන ඒ වාගේ ඔබට බණ කියන නාලිකාවන් ඔබේ හැබෑ කල්යාණ මිත්‍රයෝ. ඒ වගේ ඔබට නිවන් මඟ විවෘත කරන බණ කියන ස්වාමීන් වහන්සේලා ඔබේ හැබෑ කල්යාණ මිත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලත් දේශනා කළේ මේ නිවන් මඟ තමයි. ඒ නිවන් මඟ හොඳට අහලා දැනගෙන තේරුම් අරගත්ත කල්යාණ මිත්‍රයෝ මඟ අපිට කියලා දෙනවා. ඒ නිසා අන්න ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අදටත් තියෙනවා. එහෙනම් අද කාලේ සෝවන් වීමට අවශ්‍ය කරන මූලික අංගය බොහොම පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්කම තියෙනවා. සෝතාපට්ටි අංගය අතර පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවය. ඊට පස්සේ බලන්න සද්ධර්ම ශ්‍රවණය. බණ අහන්න ලැබෙන එක කොච්චර සුලභයිද කියලා බලන්න. දැන් අර මඛාදේව ජාතකයේ සඳහන් පරිදි රජ්ජුරුවෝ යකාගේ කරට පැන එක බණපදයක් අහගන්නටනේ. දැන් බණපද කොච්චරනම් ඔබට නිතර අහන්නට ලැබෙනවද? මොන්න තරම් මාධ්‍ය දියුණු වීම තුළ බණ අහන්න ලැබෙන දැන් බෞද්ධ වැඩසටහන් ඉදිරිපත් කරන channelsම කීයක් තියෙනවද කියලා බලන්න. මම ළඟදී බලනකොට 12කට වැඩිය තියෙනවා මේ විදිහේම channels. ඒතර YouTube නාලිකාවන් කොච්චර තියෙනවද?
ඊළඟට Facebook ඔස්සේ ඔබට කොච්චර ධර්මය සම්ප්‍රේෂණය කරනවද? ඒ වගේම ධර්ම පුස්තකයන් ආදී විදිහට ගත්තොත් බණ පොත් කොච්චර ඔබට කියවන්න බලන්න ලැබෙනවද? ඉතින් ඒ හැම ක්‍රමයකින්ම අවස්ථාව ලැබෙන්නේ මොකටද? ධර්මය අහන්න, ධර්මයේ පරිශීලනය කරන්න, ධර්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ සෝතාපට්ටි අංගය වෙනදාට පෙරදාට වැඩිය ඔබට අහන්න ලැබෙනවා. අනිත් කාරණාව තමයි ඉස්සර කාලෙට වැඩිය අවංකව කල්පනා කරලා බැලුවොත් ඉස්සර කාලෙට වැඩිය ධර්මය වැඩියෙන් උද්දීපනය වෙනවා. ඉස්සර කාලේ සමහර වෙලාවට ත්‍රිපිටක පොත්වලට පමණක් සීමා වෙලා ධර්මධර ස්වාමින් වහන්සේලා පමණක් අධ්‍යයනය කරන දෙයක් හැටියට විතරනේ ධර්මයේ සීමා වුණේ. අද ගිහි ගෙවල් වල කොච්චර ත්‍රිපිටක ග්‍රන්ථයන් තියෙනවද කියලා බලන්න. කොච්චර ඒ අය ත්‍රිපිටක සූත්‍ර දේශනා පරිහරණය කරනවද කියලා බලන්න. කොච්චර බණ අහනවද කියලා කල්පනා කරලා බලන්න. කොච්චර මිනිස්සු ඉස්සරට වැඩිය බණක් අහලා නෝට්ස් එහෙම ලියා ගන්නවද කියලා බලන්න. කෙටි සටහන් ගහනවද කියලා. ඉස්සර නම් මොකද කරන්නේ? බණ ඇහුවා, ඊට පස්සේ සාදුකාරයක් දුන්නා, අතරමඟදී යන එක්කෙනෙකුට හම්බ වෙලා කියනවා හරි ෂෝක් බණක් ඇහුවා කියලා යනවා. නේද? ඊට පස්සේ ගෙදර ඉන්න කෙනා ඇහුවාම අද ගිහිල්ලා ගිහිපු අහල්පු බණ කොහොමද? හරිම ෂෝක්. මම නම් හරි කැමති ඔය සරල ඔය 3 4 පන්තියේ 5 පන්තියේ බණ අහන්න නෙවෙයි. මං අහන්නේ හරිම ඩීප් බුද්දිසම් වල බණ. සමහර ඉන්න ලංකාවේ එය ඩීප් වෙන තරමට හරි කැමති. ඒ කියන්නේ ඩීප් වෙනවා කියන්නේ ගැඹුරුයි කියන එකනේ. ගැඹුරු දේ තේරෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ගැඹුරු වෙන්න තේරෙන්නේ නැති වෙනවා. ඉතින් තේරෙන්නේ නැති තරමට ගැඹුරු වෙන තරමට හරි කැමති අය සිටිනවා. ඉතින් සමහර අය ගැඹුර කොච්චරද කියනවනම් කියපු බණ මතක නැහැ. බණ මතක නැතිවීම කෙසේ වෙතත් සමහර වෙලාවට කියපු හාමුදුරුවවත් මතක නැති අවස්ථා තියෙනවා. ඉතින් කොහොමද මේ ධර්මයේ නියම ප්‍රයෝජන ගන්න? නිකන් ඒ නිසා මේ බණ අහනවා කියන එක මේ ෆැෂන් එකකට, මෝස්තරයකට, Taman දන්නවා කියලා හිතාගෙන කරන දෙයක් වෙන්න හොඳ නැහැ. නොදන්න තාලේ ඉඳලම තමයි බණ අහන්න ඕනේ. මොකද බණ අහන භාවනා කරන අයට ඊටාම ලේසියෙන්ම ඇතුල් වෙන ක්ලේශයක් තමයි මානය කියලා කියන්නේ. ඒක හරියට පරිස්සම් වෙන්න ඕන තැනක්. මං ගොඩාක් බණ දන්නවා. මං හරියට මං දන්න අපි ඕව ගොඩක් පව් කරලා ගොඩක් කල් දැන් අපිට ඕව හරියන්නේ නැහැ. අපිට ඕන ගැඹුරු ඒවාදී වශයෙන් හිතනවා. මං හරිම දියුණු මානසික මට්ටමක ඉන්නේ. දැන් අපට අවශ්‍ය කරන කෙලීම මාර්ගඵල සඳහා අවශ්‍ය කරන ධර්මය ඔය ආදී වශයෙන් හිතලා මානයටපත් වෙලා Taman දන්නවා කියලා හිතලා අහන අයට ධර්මයේ පරිශීලනය කරන අයට මාර්ගයේ යන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් අනතිමානී බවට පත් වෙන්න ඕන. අර තුච්ඡ පෝටිල කියලා බුදුහාමුදුරන්ගේ කාලේ හාමුදුරු කෙනෙක් හිටියා. පෝටිල මේ හාමුදුරන්ගේ නම හරීම ධර්මය ගැන ප්‍රවීණෙක්. ධර්මය හොඳට දන්න කෙනෙක්. හැබැයි අවබෝධයටපත් වෙලා නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පෝටිල හාමුදුරුවෝ දකින්න හැම වෙලාවෙම කතා කරන්නේ තුච්ඡ පෝටිල කියලා. තුච්ඡ කියන වචනේ පාලියෙන් පාවිච්චි කරන හිස් කියන හිස් පෝටිල කියලා. හිස් මිනිහා කියන එක. ඉතින් මේක මේ හාමුදුරන්ට හරි පීඩාවක්. ඇයි ඉතින් මෙච්චර ධර්මය දන්නවා බණ කියන ඔක්කොම කරන හැබැයි බුදුහාමුදුර ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ තුච්ඡ පෝටිල කියලා කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරන්නේ ඇයි කියලා විමසුවාම කිව්වා ඔබ හිස් පුද්ගලයෙක්. ඔබ තුල ධර්මයේ පිහිටල නැහැ. ඔබ ධර්මයේ දැනගෙන ඉන්නවා කියලා කිව්වට ඔබට අවබෝධයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඉතින් දැන් මේකෙන් තේරුම් ගත්ත තුච්ඡ පෝටිල ධර්මය අවබෝධ කර ගැනීම සඳහා දැන් ඔන්න බුදුහාමුදුරුවන් ගාවට යන්න බැරි නිසා වෙන ගුරුවරයෙක් හොයාගෙන ගියා. ඉතින් කවුරුවත් අනිත් හාමුදුරුවරුත් කැමති නෑ මේ තුච්ඡ පෝටිලට ධර්ම මාර්ගය කියලා දෙන්න. එයා ඊට වැඩිය ධර්මයේ දන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා එයා හැමතිස්සෙම තර්කයෙන් සියලු කාරණා බිඳ දමන හිතා තර්කය ඉදිරිපත් කරලා අනිත් අය පරාජය කරන්න බලාගෙන ඉන්න හින්දා මෙයාට බණ කියලා දෙන්න කැමති වුණේ නෑ. ඊට පස්සේ තුච්ඡ පෝටිලගේ මේ ධර්මය ඉගැන්වීමේ කාර්යය භාරගත එක්තරා
රැඩිකල් තරුණ හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ හාමුදුරුව මෙයාගේ ස්වභාවය හොඳින් තේරුම් ගත්ත නිසා මෙයා කිව්වා මම ඔබට බණ උගන්වන්න. හැබැයි ඉස්සෙල්ලා ඊට කලින් මං කියන දේ කරන්න ඕන. හරි මං ධර්මයේ වෙනින් ඕන දෙයක් කරන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මේ තුච්ච පෝටිලට මේ හාමුදුරුව කියනවා කුණු ජරාව පිරිච්ච මහා ගඳ ගහන වතුර තියෙන කුණු මඩවලක් පෙන්නලා කිව්වා මෙන්න මේ මඩවලේ බැහැලා ගිලිලා ටික වෙලාවක් ඉඳලා ආවොත් මං ඒක කරන්නම් කියලා. ඉතින් දැන් බලන්න ධර්මය ගැන මහා ප්‍රවීණෙක් මහා රට පිළිගත් එක්කෙනෙක් හැමෝගෙම ජනාදරයේ දිනාගත් එක්කෙනෙක් මේ තරුණ භික්ෂුවක් මඩවලක බැහැලා ඉන්න කියලා කියනවා ධර්මය ඉගෙන ගන්න කියලා. එහෙම කිව්වහම මේ තුච්ච පෝටිල හාමුදුරුවෝ මොකද කරා? අර සියලු මානය අතහැරලා දාලා අර මඩවලේ බැහැලා පෙන්නවා. සියල්ල අතහරින්න මං සූදානම් කියලා. ඊට පස්සේ තමයි ධර්මය ඉගැන්වුවේ මානය නැති කරගෙන ධර්මය අහනකොට ඥානය පහළ වුණා. අවබෝධයටපත් වුණා. ඒ නිසා පින්වත්නි මේ ධර්මය පරිශීලනය කරනකොට හරියට පරිස්සම් වෙන භාවනා කරනවා. දැන් සමහර වෙනවා අපි භාවනා කරන අනිත් අය භාවනා කරන්නේ. අපි නම් මෙහෙම මට නම් ඉතින් සමාධිය පැය භාගයක් වුණා පැයක් වුණත් එක දිගට පවත්වා ගන්න පුළුවන්. සමහරුන්ට එහෙම බෑ. අපි අහවල් භාවනා මධ්‍යස්ථානෙට යන්නේ අහවල් ආන්දරංගේ බණ විතරයි අහන්නේ. ඔය ආදි වශයෙන් එක මානවලටපත් වෙනවා. එහෙම වෙන්න එපා. එහෙම වීම තුල වෙන්නේ තමන්ගේ සාංශාරික ගමන කෙටි මේ වෙනත් මාර්ග ඔස්සේ නැඹුරු වෙලා අතරමං වෙන එක. සසර ගමන දික් වෙන එක. ඒ නිසා ඔබ බොහෝම පරිස්සමින් කටයුතු කරන්න ඕන. ඉතින් කෙසේ වෙතත් අද කාලේ වෙනදට වැඩිය හොඳට පිරිසිදු ධර්මයේ උද්දීපනය වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනනේ. ඉස්සර කාලේ නම් ගම්මානවල මොනවද වැඩියෙන් කතා වෙන්නේ? විරිදු නේද? මොකක් හරි ජාතක කතාවක් අරගෙන විරිදු ගායනාවක් ඉදිරිපත් කරයි, කවි බණක් කියයි, ඔය වගේ දේවල් නිතිබුනේ ජාතක කතා විස්තරයක් කරයි. හැබැයි අද කාලේ ඊට වැඩිය ගැඹුරු ධර්මය ඔබට අහන්නට ලැබෙනවා සරල විදියට. ඔබේ මනසට තේරුම් ගන්න පුළුවන් විදියට. දැන් අපිට වුණත් මහා ගැඹුරු කරලා බණ කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. පොතේ තියෙන වචන ඒ විදිහටම පාවිච්චි කරලා සිංහල දන්නෙත් නැති, ඉංග්‍රීසි දන්නෙත් නැති, පාලි දන්නෙත් නැති, කාටවත් තේරෙන්නේ නැති විදිහට ඒ වචනයම පාවිච්චි කරලා අපිටත් කියාගෙන යන්න පුළුවන්. එහෙම කිව්වා කියලා අහගෙන ඉන්න කෙනාට අවබෝධයටපත් වෙනවා කියන එක හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැමෝටම මෙහෙම අවබෝධ වෙන්නේ නැහැ. එහෙම භාෂා ඥානය තියන අය පවා කොච්චරනම් අඩුයිද? ඒ නිසා එක වචනයක් දෙකක් තුනක් අල්ලාගෙන සියල්ල දන්නවා කියන ආකල්පයෙන් බණ ඇහිම කළ යුතු වන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් දැන් ඔන්න නිර්මල ධර්මය අහන්නට ඉඩ අවකාශ ඔබට තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ අවශ්‍ය ඊළඟ දේ ඔබගේ කාර්යභාරය. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලැබිලා තියෙනවා, සද්ධර්ම ශ්‍රවණියක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීමයි ඔබගේ කාර්යභාරය. හරියට කියනවා නම් කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන එක අශ්වය වතුර ගාවට අරන් යනවා වගේ වැඩක්. දැන් උන අශ්වය වතුර ගාවට අරන් ගියා. ඊට පස්සේ වතුර පොවන්න බෑනේ, අශ්වය බොන්න ඕන. එහෙනම් ඔන්න දැන් ඔබට කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා. මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරය හොඳින් පුරුදු කරන්න. යෝනිසෝ මනසිකාරය පුරුදු කරනවා විතරක් නෙවෙයි. ඊට පස්සේ හොඳට තමන්ගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ධම්මානුධම්ම ප්‍රතිපන්න වන්න ඔබ වෑයම් කරන්න. උත්සාහවත් වෙන්න. ඔබ ඇති කරගත්ත දර්ශනය තුල පිහිටා ඔබේ ජීවන පැවැත්ම හදාගන්න උත්සාහවත් වෙන්න. අන්න එහෙම කරනකොට ඔබට සෝවන් මඟ විවර වෙන්න පුළුවන්. එතකොට දැන් අද කාලේ ගොඩාක් අය කල්පනා කරන්නේ මාර්ගඵල ලබන්න බෑ ගිහි අයට, ගිහි ජීවිතවල ඉඳෙද්දී පැවිද්දන්ට විතරයි මාර්ගඵල. එහෙම කතාවක් නෑ. විශේෂයෙන්ම සෝවන් ඵලයටපත් වෙන එක ගිහි අයට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්කම පුළුවන්. අද තුලත් ධර්මයේ තුල පිහිටා කටයුතු කරනවා නම්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශාසනය දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩියෙන් හිටියේ පැවිදි අයද?
නෑනේ ගිහි අයනේ. නේද? දැන් සිව්වනක් පිරිස හිටියනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒතර භික්ෂුන් වහන්සේලායි භික්ෂුණීන් වහන්සේලාටයි සාපේක්ෂව උපාසක උපාසිකාව කොච්චර හිටියද බුදුහාමුදුරන්ගේ ශාසනය තුල? මොකද බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ඔක්කොම මහණුනේ නෑ නේද? එතකොට පැවිදි පිරිස හරියට බැලුවොත් අඩුයි. වැඩි හරියක් හිටියේ ගිහි පිරිස. එතකොට මේ ගිහි පිරිස මාර්ගඵල ලැබුවේ නැද්ද? ලැබුවා. විශේෂයෙන් සෝවන් ඵලයට කොච්චරපත් වුණාද? එහෙනම් ගිහියෙකුට සෝවන් වෙන්න බාධාවක්ද? ගිහි බව, ගිහි ජීවිතයේ සෝවන් වීමට බාධාවක් නෙවෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය පළවෙනි ධර්ම දේශනාව දිහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මිනිස්සු 4 දෙනයි ඇහුවේ. එක මිනිසයටයි තේරුනේ. ඒ මිනිසයා පැවිද්දෙක් හැටියට තාපස ජීවිතයක් ගත කරපු කෙනෙක් බව ඇත්තයි. හැබැයි අනිත් අය ලෞකික ජීවිත ගත කරපු දෙවියෝ සහ බ්‍රහ්මයෝ. නේද? දැන් දෙවියෝ කියලා දෙවියෝ මහාන වෙච්ච අය කාමභෝගී ජීවිත ගත කරන අය දෙවියෝ කියලා කියන්නේ. නේද? දැන් දෙවියන්ගේ කාමභෝගී ජීවිතයත් එක්ක බලනකොට මිනිසයන්ගේ කාමභෝගී ජීවිතය කොච්චර අල්පද කියලා හිතන්න. මිනිසයන් විදිහට කාම ලෝකයේ විඳින කාම සැපය හරිම අල්පයිනේ නේ. දෙවියන්ගේ සැප එක්ක බලනකොට ඔය ඇත්තන්ගේ සැප නිකන් nothing නේ. ඒ නිසා හිතන්න ඊට වැඩිය කාමභෝගී ජීවිත ගත කරපු දෙවියොත් සෝවන් වුණානේ. බ්‍රහ්මයොත් සෝවන් වුණානේ. එහෙනම් ඒ දේව සමූහයාටත් සෝවන් ඵලයට පත් වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ දෙවියෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෝවන් ඵලයට පත් වෙලා තියෙනවා. එතකොට එහෙම කාමභෝගී ජීවිත ගත කරපු දෙවියන්ටත් සෝවන් ඵලයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. දෙවියන්ට අඩු මට්ටමක කාමභෝගී ජීවිත ගත කරන ගිහියන්ට ඔබට සෝවන් ඵලයට පත්වීමට තිබෙන බාධාව කුමක්ද? එම් බාධාවක් නෑ. එහෙනම් කරන්න ඕන මොකද්ද? මේ විවර වූ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරන කෙනා මොකද කරන්නේ? මූලිකවම සෝවන් ඵලයට පත්වීමේදී පින්වත්නි නැති වී යන සංයෝජන ධර්ම තුනක් තියෙනවනේ. අන්න ඒ සංයෝජන ධර්ම තුන හොඳින් තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කිරීමට අවශ්‍ය වෙන විදිහේ කටයුතු වල යෙදෙන්න ඕන. එතකොට අපි දන්නවා සෝවන් ඵලයට පත් වෙන එක්කෙනෙක් නැති කරන සංයෝජන ධර්ම තුනයි. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ සංයෝජන ධර්ම තුන. සක්කාය දිට්ඨි කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ගොඩාක් අය මේ බණ අහලා දන්න හින්දා 아무තු ගොඩාක් විස්තර කරන්න ඕනේ නැහැ. නමුත් මම දැන ගැනීම සඳහා කියන්නම්. ස්වකාය දෘෂ්ටි කියන එක තමයි සක්කාය දිට්ඨි කියන්නේ. දැන් ඔන්න මං ගැඹුරු වචනයක් කිව්වා. ස්වකාය දෘෂ්ටි කියලා කිව්වහම දැන් ඕක විතරක් කියලා බණ නැවැත්තුවොත් එහෙම සමහර වෙලාවට අන්න ඩීප් බණක් කිව්වා කියලා කියනවා. මොකද්ද අද ස්වකාය දෘෂ්ටිය ගැන ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ කියලා ඇහුවොත් ස්වකාය දෘෂ්ටිය තමයි කියලා ඒ වචනම කියලා ෂේප් වෙන්න පුළුවන්. ඒ වචනේම කියලා ඉවර වෙලා බේරිලා යන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය මේක අදහස් කරන්නේ මොකද්ද කියලා ඔබ දැන ගැනීම වැදගත් නේද? එතකොට ස්වකාය දිට්ඨි කියලා කියන්නේ මොකද්ද? ස්ව කියලා කියන්නේ ස්වකීයත්වයේ පවතින, තමන්ගේ වසඟේ පවතිනවා කියන එක. කාය කියලා කියන්නේ මොකද්ද? සමූහය කියන එක. තමන්ගේ වසඟයේ පවත්වාගත හැකියයි කල්පනා කරනවා ගොඩවල් පහක්. අන්න ඒ ගොඩවල් පහ පිළිබඳව ඇතිවන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. දැන් මම කියවනේ මුලින්ම පංචස්කන්ධය අල්ලගන්නවා කියලා මඤ්ඤණා ක්‍රමයට ක්‍රම තුනකින් මොනවද? මේ ශරීර මේ පංචස්කන්ධය මගේ, මේ පංචස්කන්ධය තුල තමයි මම ඉන්නේ, මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. අන්න මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒසෝ මේ අත්තා ආත්ම දෘෂ්ටියෙන් ගන්න එක. එතකොට අන්නේ ආත්මවත් වූ මම කියලා කෙනෙක්, මගේ කියලා කෙනෙක් මේ පංචස්කන්ධය තුලම ඉන්නවා කියලා හිතාගෙන
පංචස්කන්ධය තුල මම ඉන්නවා. මම කියලා එක්කෙනෙක් පංචස්කන්ධය තුල ඉන්නවා. ඒ පංචස්කන්ධය මගේ. ඒ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන හැඟීමෙන් කල්පනා කරන එක තමයි මෙතන ස්වකාය දෘෂ්ටි කියන්නේ. එතකොට අන්න එහෙම කල්පනා කරන එක්කෙනා ඒ පංචස්කන්ධය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලාගෙන ඒක දිගටම දිගින් දිගටම පවත්වා ගන්න අවශ්‍ය කරන කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කිරීමට අනුරූපව කර්මානුරූපව ප්‍රතිසන්දි විඥාන පහළ වෙලා සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර දිගින් දිගට ගමන් කරනවා. ඒතර මෙන්න මේ කර්ම රැස් කරන එක නවත්තන්න මොකද්ද කරන්න ඕන? මේ පංචස්කන්ධය මුල් කරගෙන මේ පංචස්කන්ධය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන දෘෂ්ටිය නැති කරගන්න ඕන. මේ ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ඕන. මේ පංචස්කන්ධය තුල මම කියලා කෙනෙක් ඉන්නවාය කියන හැඟීම, මේ පංචස්කන්ධය මට ඕන මගේ කියන හැඟීම නැති කරගන්න ඕන. එතකොට ඒ දෘෂ්ටිය නැති කර ගැනීම වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ මේ මමය මගේය කියන ඒ ස්වභාවය සහ මුලින්ම නැති වෙනවා කියන එක නෙවෙයි. මෙතන එන්නේ දෘෂ්ටිය නැතිවීම විතරයි. ඒ කියන්නේ මේ වාගේ අල්ලා ගැනීම යුක්ති යුක්ත නොවේ. තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියලා දැනගන්න ඕන. දැන් අපි සමහර ඒව දන්නවනේ. සමහර කෑම කෑවට වැඩක් නෑ කියලා අපි දන්නවා. හැබැයි නොකා ඉන්නෙත් නෑනේ. නේද? ආසාවත් ආවහම කන අවස්ථාවක් තියෙනවා. හැබැයි කෑවට වැඩක් නෑ කියලා දන්න කෙනා බොහෝ සෙයින් උත්සාහවත් වෙනවා නොකා ඉඳීම සඳහා. කන්න වෙලාවක් ආවොත් කන එක වෙනම දෙයක්. නමුත් අඩු ගානේ දන්නවා කෑවත් මේක කෑවට වැඩක් නෑ කියලා. අන්න ඒ වාගේ මේ පංචස්කන්ධය තුල මම කියලා එක්කෙනෙක් මගේ කියලා ගත හැකි දෙයක් මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ස්වභාවයක් නෑ කියන දෘෂ්ටිය ඇති වෙනවා. ඒ දෘෂ්ටිය ඇති පමණින් මමය මගේ කියන මේ ස්වභාවය සහ මුලින්ම නැති වෙලා යන්නේ නෑ. ඒක නැති වෙන්නේ රහත් වෙනකොට. ඒතර දැන් සමහර අය හිතාගෙන ඉන්න සෝවන් ඵලයටපත් වෙනකොට මමය කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. නෑ. ඒ මමය කියන හැඟීමට කියන්නේ මානෙනේ. මානය කියන එක නැති වෙන්නේ සෝවන් ඵලයටපත් වීමෙන් නෙවෙයි. අරහත් ඵලයටපත් වීමෙන්. ඒතර සෝවන් ඵලයටපත් වීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? මේ විදිහට අල්ලාගත යුතු දෙයක් මෙතන නෑ කියන දෘෂ්ටි ඇතිවීම. දස්සනය ඇති වෙනවා කියන්නේ ඒකයි. එතකොට ඒ මාර්ග දර්ශනීය ඇතිවන කෙනා ඊට පස්සේ අර නැති මම පෝෂණය කරන්නට අවශ්‍ය වෙන විදිහට කර්ම රැස් කරන්නේ නැහැ. ඉතින් අලුතෙන් මාව පෝෂණය කරන්න කර්ම රැස් කරන්නේ නැති නිසා රැස් කරන ලද කර්මවලට අනුරූපව ඉතිරි ජීවිතය ගත කරලා උත්පරිම ආත්ම හතකටපත් වෙලා පිරිනිවන් පාන. එහෙම නැත්නම් ඒ හත ඇතුලෙන් එක ආත්ම භාවයකදී හරි මාර්ගඵල අවබෝධයටපත් වෙලා පිරිනිවන් පාන. හරියට ටෝච් එකක බැටරියේ චාර්ජ් එක තියෙනකන් බල්බ් එක පත්තු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් රීචාර්ජ් කරේ නැතු වුණොත් මොකද වෙන්නේ? තියෙන චාර්ජ් එක ඉවර වුණාට පස්සේ ආලෝකේ නැති වෙලා යනවා වගේ. අන්න ඒ වගේ සෝවන් වෙච්ච එක්කෙනා කර්ම රීචාර්ජ් කරන්නේ නැහැ. ආයි අලුතෙන් සසරට වැටෙන්න 8 වෙනි භවයකට යන්නට හේතු වෙන කර්ම රැස් කරන්නේ. නතේ භවං අට්ඨමං ආදීයන්ත කියලා කිව්වේ ඒකයි. ඇයි එහෙම කර්ම රැස් කරන්නේ නැත්තේ? එහෙම කර්ම රැස් කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ කියන දැන් දැක්මක් ඇති වෙලා තියෙනවා. අර මේ වගේ කෑම කෑවට වැඩක් නැහැ කියලා දැක්මක් ඇති එක්කෙනා ඒ වගේ කෑම නැවත නැවත කන්න යන්නේ නැහැ වගේ. එතකොට අන්න ඒ වගේ පින්වත්නි මේ සෝවන් ඵලයටපත් වීමේදී සක්කාය දිට්ඨිය නැති කර ගන්න ඕන. ඊළඟට විචිකිච්ඡා. දැන් මමය මගේ මට
අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන් ය කියන හැඟීම පංචස්කන්ධය මුල් කරගෙන නැති වුණාට පස්සේ මම කියලා කෙනෙක් අතීතේ හිටියද හිටියනම් කවුරු විදියට කොහොම ඉඳලා මොන විදියට වුණාද ආදී වශයෙන් අතීත භව ගැන අනාගත භව ගැන විචිකිච්ඡාවක් ඇති වෙන්නේ සැකයක් ඇති වෙන්නේ. ඒ සැකයක් නැති වෙලා යනවා. ඒතර සැකය කියන්නේ දර්ශනීය මුල් කරගත්ත සිතවිල්ල. සක්කාය දිට්ඨිය කියන්නේ දර්ශනීය මුල් කරගත්ත සිතවිල්ල. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස වැරදි සිල් වැරදි වත. ඒ කියන්නේ සසරට හේතු වන්නා වූ සිල් සහ වත. දැන් ගොඩක් අය හඳුන්වන්නේ මොනවද? වැරදි සිල් වැරදි වත කිව්වා ගෝවත, අජවත, සුනකෘත ආදී වශයෙන් එහෙමයි. එහෙම එකක්ම නෙවෙයි මෙතන කියන්නේ. මම පෝෂණය කරන විදිහේ සිල්. මාව නැවත නැවත සසර දිගට උපද්දව ගන්නට අවශ්‍ය වෙන විදිහට කවුරු හරි කෙනෙක් තණ්හා මාන දිට්ඨි වලින් බැඳිලා සිල් රකින්නවා නම් ඒ සීලයත් සීලබ්බත පරාමාසයක් වෙනවා. ඒතර මේ දිගින් දිගට සසරෙන් යන්නට තරම් දෙයක් මෙතන නැහැ කියලා තේරුම් ගත කෙන මේ මම කියලා මමෙක් නැහැ කියන අවබෝධයටපත් වුණාට පස්සේ නැති මමක් පෝෂණය කරන්න අවශ්‍ය වෙන විදිහේ ප්‍රතිපදා අනුගමනය කරන්න සීල ව්‍රත වලට යන්නේ. අන්න එතකොට සීලබ්බත පරාමාසයත් නැති වෙනවා. එතකොට ඔන්න ඔය කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කරපු එක්කෙනා සෝවන් ඵලයටපත් වෙනවා. එහෙම නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? අර කියපු යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපන්න වීමයි තුලින්. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය තුල අවශ්‍ය කරන ඒ මාර්ගෝපදේශන ලබාගෙන ඊට පස්සේ මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාර නුවණින් හැමතිස්සෙම මෙනෙහි කරන්න ඕන. කොහොමද මෙතන මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. හරියට බැලුවොත් පින්නතුණි මේ අපේ මේ පංචස්කන්ධය එක්තරා විදිහකට බැලුවොත් නිකන් වාහනයක් වගේනේ. දැන් වාහනයක රෝද තියෙනවා, එන්ජින් එක තියෙනවා, සීට්ස් තියෙනවා නේ. අන්න ඒ වගේ ඕනෝන්ට අවශ්‍ය වෙච්ච ඒ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයෙන් වාහනේ ක්‍රියාත්මක වෙනවා. ඒ හැරුණකොට ඒ වාහනය ක්‍රියාත්මක කරන සත්වයේක් පුද්ගලයෙක් නැහැ වගේ. අන්න එතන එහෙනම් මෙතන තියෙන මේ පංචස්කන්ධය තුල තියෙන්නේ මොකක්ද? එක්තරා විදියක යාන්ත්‍රණයක් විතරයි කියලා තේරුම් ගන්න. රූපස්කන්ධයෙන් කරන්නේ රූප නාම ධර්ම වලට පවතින අවශ්‍ය රූප සකස් කර දෙන එක. ඊට පස්සේ වේදනාවෙන් කරන්නේ වින්දනය කරන එක. සංඥාවෙන් කරන්නේ අඳුන ගන්න එක. සංස්කාර වලින් සිතිවිලි සකස් කරන එක. විඥාණයෙන් කරන්නේ දැනගන්න එක. ඒව වුණොන්ට ආවේනික කාර්යභාරය කරනවා. එතකොට එහෙම කෙරීගෙන යනවා. එතකොට ඕකට මම කියලා එක්කෙනෙක් දාගත්තාට පස්සේ මම තමයි රූප බලන්නේ, මම තමයි මේ රූපය කියන්නේ, මම තමයි විඳින්නේ, මම තමයි අඳුනන්නේ, මම තමයි සංඥා ඇති කරගන්නේ, මම තමයි සිතිවිලි පහල කරගන්නේ, මම තමයි මේ සියල්ල දැනගන්නේ කියලා මමත්වෙන් අල්ලගත්තම අන්නේ මම පෝෂණය කරන්නේ ඊට පස්සේ පෙළඹෙනවා. ඒ මම සැප විඳින්න කැමති, මම දුක් විඳින්න අකමැති. ඒ නිසා සැපට කැමති විදිහට පුඤ්ඤාභි සංඛාර කරන, දුකට කැමති අය අපුඤ්ඤාභි සංඛාර කරන, දුකට අකමැති නම් පවෙන් නිදහස් වෙනවා. ඔය ආදී වශයෙන් කර්ම රැස් කර කර සසර පවත්වනවා. ඉතින් අන්න ඒ తත්වය නැති කර ගැනීම සඳහා, මුදවා ගැනීම සඳහා මොකද කරන්න ඕන? මේ පංචස්කන්ධය දිහා මමත්වයෙන් තොරව බලන්න පෙළඹෙන්න ඕන. අන්නේ මමත්වයෙන් තොරව බලන්නකොට තේරෙනවා මෙතන හුදෙක් තියෙන්නේ ධර්මතා සමූහයක ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා. එහෙම පේන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට. ඒතොර එහෙම ධර්මතා සමූහික ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා තේරුම් ගත් එක්කෙනා ඊට පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම තුළ මොකද කරන්නේ? අන්න කර්ම රැස් නොවන විදිහට සිතින් කයින් වචනයෙන් කටයුතු කරන්න වෑයම් කරනවා. එතකොට කර්ම රැස් නොවන විදියට සිතින් කයින් වචනෙන් කටයුතු කරන්නට අවශ්‍යයි මගක්. අන්න ඒ මගට කියන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත කියලා. එතකොට කර්ම රැස් නොවන විදිහට යා සිතුවිලි සකස් කරගන්න හොඳ සිතුවිලි. මොනවාද?
නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප විදියට සසර පැවැත්මට උපකාර නොවන විදිහේ සිතුවිලි, අතහැරීමේ සිතුවිලි හිතේ රෝපණය කරගන්නවා. කර්ම සකස් වෙන්නේ අතහැරීමේ සිතුවිලි ඇති කරගත්ත නම් ඒ තුළ ලෝභ ද්වේෂ මොහ ඇති වෙන්නේ නැහැ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඇති වෙන තැන ලෝභ ද්වේෂ මොහ නැහැ. ඒතර ලෝභ ද්වේෂ මොහ නැත්තම් ලෝභ ද්වේෂ මොහ නැති සිතකින් යුතුව, සිතවිලි වලින් යුතුව කරනු ලබන වාචසික ක්‍රියාකාරකම් සම්මා වාචා. ඒතර ඒ වචන කතා කිරීම තුළ කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ ලෝභ ද්වේෂ මොහ සහිතව හොඳ හෝ නරක වචන කතා කළොත්. ලෝභ ද්වේෂ මොහ කියන අකුසලයන්ගෙන් තොරව යම් කිසි කෙනෙක් හොඳ වචන කතා කරනවා නම් ඒ වචන කුසල්. එතන කර්ම රැස්වීමක් නැහැ. එතන ලෝභ ද්වේෂ මොහ නිරුද්ධ වෙන ස්වභාවයේ වචන තියෙන්නේ. ඒ කුසලය තමයි අරිෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත. ඉතින් දැන් ලෞකික ජීවිත ගත කරන අයට එහෙම කතා කරන්න බැරිද? පුළුවන්. දැන් ලෞකික ජීවිතේ වැඩි හරියක් කතා කරන්නේ හොඳ වචන ලෝභ ද්වේෂ මොහ සහිතව තමයි. නේද? දැන් මොකක් හරි වැඩක් කරගන්න වුණාම අම්මට චාටු බස් කියන, තාත්තට චාටු බස් කියන ළමයි කොච්චර ඉන්නවද? මහත්තයා ලවා නෝන වැඩක් කරගන්න ඕන වුණොත් බොහොම ආදරණීය විදිහට කතා කරනවා. නෝන ලවා මහත්තයා වැඩක් කරගන්න ඕන වුණොත් ආදරණීය විදිහට කතා කරනවා. ඡන්ද ඉල්ල ගන්න ඕනත් දේශපාලඥයෝ ආදරණීය විදිහට මිනිස්සුන් ආමන්ත්‍රණය කරනවා නේ. ඒ වගේ ඒවා තියෙනවා. ඒව සම්මා වාචා තමයි. හැබැයි සම්මා වාචා වුණාට යටින් අදහස තියෙනවා, Tamanට ලබා ගැනීමේ අදහස. එහෙනම් එතන ලෝභය තියෙනවා. එතකොට ඒ ලෝභය සහිතව කරන හොඳ වචන ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයට අයිති. නිවන් දකින්න නම් ලෞකික පැත්ත විතරක් දියුණු කරගෙන මදි. එතකොට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ওই විදිහට ලෞකික පැත්තේ හොඳ වචන පාවිච්චි කරන ගමනේම මේ අදාළ දැක්මට ආවනම් එයා වෑයම් කරන උත්සාහවත් වෙනවා. මොකද අර ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන්නේ. ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව හොඳ වචන කතා කරන්න එයා උත්සාහවත් වෙනවා. ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව හොඳ ක්‍රියාකාරකම් සිද්ධ කරන්න එයා වෑයම් කරනවා. එයාගේ ජීවන පැවැත්ම හදාගන්න උත්සාහ කරන එක තමයි සම්මා වාච, සම්මා කම්මන්ත, සම්මා ජීවකය. ඊට පස්සේ එයා හැමතිස්සෙම උත්සාහවත් වෙනවා. කුමක් සඳහාද? මේ ධම්මානුධම්ම ප්‍රතිපන්න ජීවිත ගත සිල් සමාදන් වෙනකොට, බණ භාවනා කරනකොට, කුසලය වඩනකොට ඒ තුල හැමතිස්සෙම ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න, කුසල ධර්මයන් වැඩි දියුණු කරගන්න එයා වෑයම් කරනවා. ඒක තමයි සම්මා වායාම කියන්නේ. එතකොට ඒ තුල යාගේ හිතේ નિરાයාසයෙන්ම සතර සතිපට්ඨානය වැඩෙනවා. සම්මා සති. ඒ සතර සතිපට්ඨානයේ තුල සිත පිහිටුවා ගත්තාම සමාධිය දියුණු වෙන සම්මා සමාධිය. ඒ සමාධිය වැඩුණාම මොකද වෙන්නේ? සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මාර්ගඵල ඒ කියන මාර්ගාංග දෙකක් දියුණු වෙනවා. ඒතර සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා කියන්නේ කුමක්ද? විපස්සනා නුවණ. ඒ විපස්සනා නුවණ පහළ කරගත්ත කෙනාට සමාධියේ පිහිටලා විපස්සනාවට නැඹුරු වෙලා, ප්‍රඥාවට නැඹුරු වෙලා නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්වත්නි, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් මේ සෝවන් ඵලයට පත්වෙන්න අවශ්‍ය වෙන වටපිටාව හොඳින්ම හදාගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කළ යුතු මූලික කාර්යභාරය තමයි බණ අහන එක. වැඩි හරියක් ශාසන ඉතිහාසයේ සෝවන් වෙලා තියෙන බණ අහලා. ඉතින් සිල් සමාදන් වෙලා භාවනා කරලා කාමරාග පටික දෙක තුනී කරගෙන ඒ වාගේ යටපත් කරගෙන තුනී කරගෙන නැති කරගන්න ඒ ක්‍රමවේදයේ තියෙනවා. හැබැයි ධර්මයට ප්‍රවේශ වීම වශයෙන් දෘෂ්ටිය ඇති කරගන්න බණ ඇසිය යුතුමයි. දැන් සෝවන් වීමේදී මූලිකව වෙන්නේ නිවැරදි දෘෂ්ටියක් ඇති වෙන එකනේ. ඒකනේ දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු සංයෝජන ප්‍රහාණය කරනවා කියලා සෝවන් ඵලයේදී සිද්ධ කරන්නේ. ඉතින් දෘෂ්ටිය ඇති කරගන්න නම් මොකද කරන්න ඕන? සම්මාදිටිය ඇති වෙන තැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය. අනුන්ගේ අහල දැන ගැනීම පරතෝ ഘോഷය කියන්නේ. අහල දැන ගන්නවා කියන්නේ බණ අහන එක, වෙන දෙයක් අහන එක නෙවෙයි. ඒතර දෘෂ්ටිමත් වන්න, නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. එතකොට අන්න ඒ
සෝවන් වීමට අවශ්‍ය කරන වටපිටාව ඔබට ලැබිලා තියෙනවා. එහෙනම් අශ්වයා දැන් වතුර ගාවටම ගෙනහිල්ලා තියෙන. අවශ්‍ය කරන්නේ අශ්වයා බොන එක. ඒ කියන්නේ බොනවා කියන්නේ මොකද්ද? අර කියපු විදිහට යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම. අනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම තුලයි තමයි පින්වත්නි කෙනෙකුගේ හිතේ තියෙන අර විචිකිච්ඡා සහ ඊට පස්සේ සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම නැති කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් කල්යාණ මිත්‍ර සේවනයක පිහිටල සද්ධර්ම ශ්‍රවණය කරනකොට සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා, සම්මා දිට්ඨිය පහළ වෙනවා, සම්මා දිට්ඨිය පහළ වෙන තරමට සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ ටික වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම තුළ අහන බණ අනුව නුවණින් කල්පනා කරන විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙනකොට අර විචිකිච්ඡාවත් ප්‍රහාණය කරගෙන රාග ద్వේෂ මෝහ දුරු වෙන ආකාරයට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග වැඩෙනකොට වැරදි සිල් වැරදි වෘතවලට යන්නේ නැතුව සීලබ්බත පරාමාසයත් ප්‍රහාණය කරගෙන ධර්මානුධම්ම ප්‍රතිපන්න වෙනකොට සසරට හේතු වෙන කර්ම සැකසෙන එක නවතිනවා. අලුතෙන් කර්ම රැස් කිරීමක් වෙන්නේ නැහැ. රැස් වෙච්ච කර්ම ස්වභාවයේ තියෙනකන් උපරිම ආත්ම භාව හතකට යයි. එයින් මෙහාදී හෝ අවශේෂ මාර්ගඵල අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ තත්වයට ප්‍රවේශ වෙනවා කියලා කියන්නේ මහා වටින දෙයක්. එහෙම සෝවන් ඵලයට ප්‍රවේශ වෙන්න ගිහි ඔබටත් හැකියාව තියෙනවා. එහෙම ඒ ඵලයට යම් කිසි කෙනෙක්පත් වුණොත් ඒ සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා සක්විති සැප ලැබුවාටත් වැඩි ඉහළ සැපක් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. සක් දෙව් රජකම ලැබුණටත් වැඩිය මහා බ්‍රහ්මකම ලැබුණටත් වැඩිය ඉහළම තත්වයක් උදා කරගත්ත කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සෝතාපට්ටි ඵලයේහි වටිනාකම් මතක් කරන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පතව්‍යා ඒක රාජ්‍යේන මහා පෘථුවියේ මේක රාජ්‍යත්වයේ හෙවත් සක්විති රජකම ලැබෙනවටත් වැඩිය. සග්ගස්ස ගමනේනවා ස්වර්ගයේ ඉපදෙනවටත් වැඩිය සක් දෙව් රජකම ලැබෙනවටත් වැඩිය. සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකෙම ආධිපත්‍යයේ හෙවත් මහා බ්‍රහ්මකම ලැබෙනවටත් වැඩිය. සෝතාපට්ටි ඵලං වරන් සෝවන් ඵලයටපත් වෙන කුරු උතුම්. මොකද අර කවුරුවත් සෝවන් නොවන නිසා මරණින් පස්සේ අය අපාය යන්න පුළුවන්. සක් දෙව් රජුරු අපාය යන්න පුළුවන්. සක් විදි රජුරු අපාය යන්න පුළුවන්. මහා බ්‍රහ්මියත් චුත වෙලා අපාය යන්න පුළුවන්. රජකම් තිබුණට අපායෙන් බේරෙන්න බෑ. ගොඩක් රජකම් කරන අය යන්නේම අපාය තමයි වැඩි හරියක්. නමුත් ඒ නිසා මේ ඔක්කොම කල්යාණ මිත්‍රත්වයේ ලැබිලා තියෙන වෙලාවේ ඔබ අපි වෑයම් කළ යුත්තේ ඒ සියලු තනතුරු අභිබවා යන ශ්‍රේෂ්ඨ තත්වයටපත් වෙන ඒ සෝවන් ඵලයටපත් වෙන්න. ඒකට මේ සුදුසු කාලය, මේ බණ ඇහෙන කාලය, මේ කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලැබෙන කාලය අවශ්‍ය කරන්නේ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම තුළින් සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න අප්‍රමාදීව වීරයවන්තව කටයුතු කිරීමයි. ඒ සඳහා දෛනික ජීවිතයේ තුල ආර්ය ශ්‍රාංගික මාර්ග අනුගමනය කරන්න. ඒ මාර්ගාංග වඩනකොට ඒ හැම දෙයකම ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙනවද කියලා සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරෙන් බලමින් මාර්ගාංග වඩන්න. එහෙම වඩන තරමට ඔබට පුළුවන් ඒ කියන ලෝභ ද්වේෂ මෝහ අඩු කරගන්න. ඒ තුලින් කෙලෙස් පහළ වෙන ස්වභාවය නවත්ත ගන්න. ඒ කෙලෙස් පහළ වෙන ස්වභාවයෙන් තොරව හොඳ ක්‍රියාවන් කරනකොට සංස්කාර ගොඩනැගෙන එක නවත්තන්න පුළුවන්. සංස්කාර ගොඩනැගෙන එක නැවැත්තුවොත් ප්‍රතිසන්දි විඥාණය නැවත නැවත පහළ කරන වාර ගාන අඩු කරගෙන නිවන් මඟ ඔබට නිවන් මගෙහි නිවනට සමීපව වාසය කරන්න ඔබට වාසනාව උදා කරගන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න පින්නත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක්ම වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ අසීල පෙරේරා මහත්මයා, ප්‍රදීපා සපතන්ත්‍ර මහත්මිය, පමිඳු පෙරේරා
සහ මන්දිනු පෙරේරා පුතුන් දෙපළ විසින් විශේෂයෙන් මැයි මාසේ 19 වෙනි දිනට විවාහ සංවත්සරයේදී තිබෙන අසේල මහත්මයාට සහ ප්‍රදීපා මහත්මනියට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒ පුතුන් දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා ගැනීමටයි පින්කම කළේ. දෙපාර්ශ්වයේම ඒ ඥාතීන්ට ආශිර්වාද කරන්නත් පරලෝසපත් අයට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙයි. ඉතින් බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ පහළ කර තීන් තුළ උදා කරගත් මේ ධර්ම දානමය කුසල බලයෙන් විවාහ සංවත්සරයේ සමරන පින්වත් අසේල මහත්මයාටත් ප්‍රදීපා මහත්මියටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා, සුබ විවාහ මංගල්‍යයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන් වෙත්වා හැම දිනාටම භව ගමන කෙලවර කරන අමා නිවනින් සැනසෙල් උදා කර ගැනීම භාග්‍ය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය හැම දිනාටම සලසා දෙත්වා. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත රෝගේ ඉක්මනින්ම ලෝකයෙන් තුරන් කරන්නට දෙවියෝ හැම රැකවරණම උදා කරත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. මේ උදාරතර කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං